සාදරයෙන් පිළිගන්නවා තමයි නමුත් එවිත් මැස් බයි දිශාන් YouTube channel එකට. අද අපි කතා කරන්නේ සාමාන්‍ය පෙළ ළමයිට ඕන වෙන තව එක පාඩමක්. ඒ කියන්නේ 10 ශ්‍රේණියේ ඝර්ෂණ පාඩම. ඒ කියන්නේ මේ සාමාන්‍ය පෙළ ළමයිට අනිවාර්යෙන් 10 11 පාඩම් දෙකකින් වෙනවනේ. ඒතර මගේ පිළිවෙල 10 කවර් කරලා 11 කවර් කරන්නනේ. මගේ පාඩම් ටික බලපු ළමයි ඒක දන්නවා ඇති. බලමු අද කතා කරන්නේ ඝර්ෂණ පාඩම. ඝර්ෂණය ළමයි ඝර්ෂණය කියන්නේ මොකක්ද? අපි ළමයි මේ පොළොවේ ඇවිදින්නේ මොකක් හින්දාද? අපේ කකුල් දෙකයි පොළොවයි අතර තියෙන මොකක් හරි බලයක් හින්දා ළමයි අපි මෙහෙම ලිස්සන් නැතුව ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ නේද? අපි හිතමු මොකක් හරි පුටුවක් තියලා තියෙනවා පොළොව මත. එතකොට මේ පොළොව පුටුව ලිස්සන් නැතුව තියෙන්නේ පොළොවයි පුටුවයි අතර මොකක් හරි බලයක් හට ගන්න හින්දා නේද ළමයි? එතකොට අපි හිතමු මොකක් හරි වාහනයක් නවත්තලා තියෙනවා පාර. ඒතර පාරයි වාහනය අතර ලිස්සන් නැත්තේ වාහනයයි පාරයි අතර ළමයි මොකක් හරි බලයක් තියෙන හින්දා නේද? අන්නේ බලය තමයි ළමයි ඝර්ෂණ බලය කියන්නේ. අපිට ඝර්ෂණ බලය නැත්තම් ළමයි මෙහෙම හිටගෙන ඉන්නවත් බෑ. කියන්නේ පොළොවේ ඇවිදින්නවත් බෑ. ඒ කියන්නේ පාදයි පොළොවයි අතර පවතින බලයක් හේතු කොටගෙන අපේ ලිස්සන් නැතුව ඉන්න පුළුවන්. ඒක තමයි ඝර්ෂණ බලය. ඝර්ෂණ බලය කියන්නේ ළමයි මෙහෙමයි. ස්පර්ශව පවතින වස්තු දෙකක් අතර සාපේක්ෂ චලිතයක් ඇතිවීම වැළැක්වීමට හරිද? සාපේක්ෂ චලිතයක් පවතින වස්තු දෙක අතර ඒ සාපේක්ෂ චලිතය වැළැක්වීමට යෙදෙන බලය තමයි ඝර්ෂණ බලය කියලා කියන්නේ. එතකොට අපි වස්තු ස්පර්ශව පවතින වස්තු දෙකක් අතර සාපේක්ෂ චලිතයක් ඇතිවීමට විරුද්ධව ක්‍රියා කරන බලයට ඝර්ෂණ බලය කියලා කියනවා. තව සාපේක්ෂ චලිතයක් ඇති වෙලා තියෙන වස්තු දෙකක් අතර ඒ සාපේක්ෂ චලිතය වළක්වන්නට යෙදෙන බලයටත් අපි කියනවා ඝර්ෂණ බලය. අපි කියන්නේ වාහනයක බ්‍රේක් ගන්න, ඒ කියන්නේ චලිතයක් පොළොවයි රෝදය අතර චලිතයක් තියෙනකොට ඒ චලිතය වළක්වන්නට යෙදෙන බලය තමයි ඝර්ෂණ බලය. ළමයි මේ පාඩම මහ ගොඩක් නැහැ ළමයි, පිටු ගණන් තිබ්බට පොඩි දෙයක් තියෙන ඉගෙන ගන්න. ඝර්ෂණ බලය ළමයි අපිට බෙදන්න පුළුවන් ස්ථිතික ඝර්ෂණය දෙක සීමාකාරී ඝර්ෂණය තුන ගතික ඝර්ෂණය තමයි ඝර්ෂණ බලය. මෙන්න මේ ස්ථිතික ඝර්ෂණය කියන්නේ මොකද්ද? සීමාකාරී ඝර්ෂණය කියන්නේ මොකද්ද? ගතික ඝර්ෂණය කියන්නේ මොකද්ද කියලා අපි දැනගෙන තියෙන්න ඕනේ. අපි බලමු. තමයි මේවා එන සරලව ඉගෙන ගන්න. මහා දේවල් කියලා හිතන්න එපා. හරිද? මෙන්න මේ පෙට්ටියක් තියෙනවා. මේ ටික ළමයි පොළොව. මේ පෙට්ටියයි පොළොවයි ස්පර්ශ වෙලා පවතිනවා. ඒක පොළොව පෙට්ටි. දිගටම පොළොව මේක අපි අදින්න ගන්නව බලයක් යොදලා. මේ පෙට්ටිය බලයක් යොදලා අදින්න ගන්නවා. ඔන්න තමයි හිමීට බලය යොදනවා. මේට බලය යොදනවා. එකපාරටම ළමයි මේ පෙට්ටිය එනවද? මේ පෙට්ටිය ටිකක් බරයි කියලා ගන්න. හොඳේ. අපි දා ගන්නවා බලයක්. බලය යොදනකොට මේ පෙට්ටිය ළමයි අපි දෙන බලයත් එක්ක තරඟ කරනවා. මම මේ F බලයක් දෙනවා. ඒතර මේ පෙට්ටියයි පොළොවයි අතර යම්කිසි බලයක් හටගෙන මගේ දිශාවට එන්නේ නැති වෙන්න ඒ කට්ටිය තද කරගෙන බලයක් හටගෙන ඉන්නවා. හරිද ළමයි? ඔන්න ළමයි ටික ටික බලය හටගන්න. බලය මම වැඩි කරනවා. ඔන්න එක වෙලාවක ළමයි පෙට්ටිය මගේ දෙසට එන්න ගන්නවා.
මේ පෙට්ටිය මගේ දෙසට එන්න ගන්නවා. මම එකපාරට හිමීට බලය දීලා එක සැරේ මම ළමයි මෙහෙම අතින් නිකම් පොඩ්ඩක් දුන්න ගමන් ආවේ නැහැ. හිමීට එන්න අර අදින්න තද කර කර ඇදලා එක ටිකක් අදිනකම් ආවේ නැහැ. ටිකක් බලය වැඩි කරනකොට තමයි ළමයි ආවේ. අර බලය වැඩි කරන මුල් අවස්ථාවේ ඉන්නේ නැත්තේ ළමයි. මේ පෙට්ටියයි පොළොවේ අතර තියෙන ඝර්ෂණ බලය හේතු කරගෙන මේ කට්ටිය මෙන්න මේ පැත්තට බලයක් දා ගන්නවා F ඩෑෂ් කියලා. ඒක තමයි ඝර්ෂණය. ඝර්ෂණ. ළමයි මම මේ පැත්තට බලය දාගෙන අදිනකොට මම මෙහෙට අදිනකොට පෙට්ටිය එකපාරට එන්නේ නෑ ළමයි. එන්න මගේ බලය වැඩි කරලා ගන්නකොට තමයි මේක එන්නේ. අපි බලය වැඩි කරන්න කලින් මේ පෙට්ටියයි පොළොවයි අතර තියෙන අපිට අපේ දෙසට එන්න නොදී පෙට්ටිය පොළොවේත් එක්ක ස්පර්ශව තබාගත් ඝර්ෂණ බලය තමයි ස්ථිතික ඝර්ෂණ බලය. ස්ථිතික ඝර්ෂණ බලය. ඔන්න ළමයි මම ඔන්න ආයෙ මොනින්ද අහගන්න මේ බලය වැඩි කර ඉස්සෙල්ලා අදින්න ගන්නවා එන්නේ නැහැ. බලය අපි දැන් මගේ බලයක් දීලා අදින්න ගන්නවා ළමයි එන්නේ නැහැ. ඊපස්සේ මට අද ගන්න බෑ. ඔන්න තව උදාහරණයක්. මට අද ගන්න බෑ මං තව කෙනෙකුට කතා කරනවා. ඔන්න එයාගේ බලයක් දුන්නම ළමයි මේ පෙට්ටිය එන්න ගන්නවා. හරිද? මං දීලා අදිනවා පෙට්ටිය. මට අද ගන්න බෑ. ඒක එන්නේ නැහැ පොඩ්ඩක් හෙලවෙන්න. බිමයි පෙට්ටිය අතර තියෙන අම්පුසි බලයක් හින්දා මං අදිනවා මට අද ගන්න බෑ. හරි. ඊට පස්සේ මම මගේ යාළුවෙකුට කතා කරලා try කරනවා දෙන්නත් එක්ක අදින්න. ඔන්න ළමයි දෙන්නත් එක්ක අදිනකොට පෙට්ටිය එන්න ගන්නවා. අන්න එතක. ඒතර මට මම දීපු බලය මම තනියෙන් දීපු බලය මදි වුණා ළමයි මෙන්න මේ පෙට්ටිය මෙහාට ඇදගන්න. ඒ කියන්නේ ළමයි එතන ක්‍රියාත්මක වුණේ ස්ථිතික ඝර්ෂණ බලය. චලනය වෙන්න දෙන්නේ නැතුව ඒ පෘෂ්ඨය චලිතයක් ආරම්භ වීමට පෙර පෘෂ්ඨයයි ඒ ස්පර්ශ පෘෂ්ඨ දෙක අතර ක්‍රියාත්මක වන බලයට තමයි ළමයි ස්ථිතික ඝර්ෂණ බලය කියලා කියන්නේ. හැබැයි මෙයාට ස්ථිතික ඝර්ෂණ බලයට උපරිමයක් තියෙනවා ළමයි. ඒ කියන්නේ මෙයා මේ පැත්තට ඇදගෙන ඉන්න ප්‍රමාණයක් තියෙනවා. අපි මෙන්න මේ ස්ථිතික ඝර්ෂණ බලයේ උපරිමයට වඩා බලයක් මේ පැත්තෙන් දුන්නට පස්සේ අපේ දෙසට පෙට්ටිය එනවා. ඒ කියන්නේ ඝර්ෂණ බලයක ඌ මේ පැත්තට ඇදගෙන ඉන්න උපරිමයෙන් ඇදගෙන ඉන්න බලනමයි. ඒ උපරිමයට වඩා වැඩි බලයක් මේ පැත්තෙන් දීලා ඇදගත්තට පස්සේ මූට බෑ මේ පෙට්ටිය චලනය වෙන්න නොදී අල්ලගෙන ඉන්න. ඒ හින්දා ඌ පරාද වෙනවා. මේ පැත්ත එක අදිනවා. මම කතා කරා මගේ යාළුවට. එතකොට අපි දෙන්න ඇද්ද හින්දා මෙයාට බැරි වුණා. මට තනියෙන් අදින්න දුන්නේ නැහැ මේ ඝර්ෂණ බලය. මෙයා ප්‍රබල වෙලා මේ පැත්තෙන් අල්ලන් හිටියා. ඊට පස්සේ මම කතා කරා යාළුවට. එතකොට අපි දෙන්නගෙම මේ බලය වැඩි වුණා. එතකොට ළමයි මෙයාට බැරි වුණා තද වෙලා ඉන්න. මෙයා ඉන්න ගත්ත මෙහාට. එතකොට මෙයා ස්ථිතික ඝර්ෂණ බලය මෙයාගේ උපරිමය දුන්නා. උපරිමය දීලා බැරි වුණා මෙයා චලනය වෙන එක නවත්ත ගන්න. චලනය වෙන එක නවත්ත ගන්න තමයි ළමයි ඝර්ෂණ බලය තියෙන්නේ. එයා ඝර්ෂණ බලය මෙහාට දාලා අදින්න හදනවා මෙහෙට යන එක නවත්ත ගන්න. නමුත් අපි දෙන්නෙක් හින්ද ඇද්ද ගමන් මෙයාගේ ස්ථිතික ඝර්ෂණ බලය උපරිමයටම ගිහිල්ලා ඒ උපරිමයත් ඉක්මවා යන්න අපි ඇද්දට පස්සේ ළමයි පෙට්ටිය මෙහාට එනවා. පෙට්ටිය මෙහාට. මෙයා දෙන උපරිම ඝර්ෂණ බලය තමයි ළමයි සීමාකාරී ඝර්ෂණ බලය. සීමාකාරී ඝර්ෂණ බලය. ඝර්ෂණ බලය. ළමයි අපි මේ පෙට්ටිය චලනය කරව ගන්න ඕන නම් මේ ස්ථිතික ඝර්ෂණ බලයට ඒ කියන්නේ ස්ථිති ඝර්ෂණ බලයේ උපරිමාගේ සීමාකාරී ඝර්ෂණ බලය ඒ බලයට වඩා වැඩි බලයක් දෙන්න ඕන මේ පැත්තෙන්. එතකොට තමයි මෙයා මේ පැත්තට ඇදිලෙන්නේ. නැත්තම් මෙයා ස්ථිති ඝර්ෂණ බලයේ සීමාකාරී ඝර්ෂණ බලයම වෙනකම්ම ළමයි මෙයා ඉන්න දෙන්නේ නැහැ. ඝර්ෂණ බලය එක ඌ කරන්නේ ඝර්ෂණ බලය වැඩි කරගෙන යනවා. හැබැයි එයාට වැඩි කරන්න පුළුවන් උපරිමයක් තියෙනවා. ඒක තමයි ළමයි සීමාකාරී ඝර්ෂණ බලය කියලා කියන්නේ.
සීමාකාරී ඝර්ෂණ බලය තමයි එයාට දෙන්න පුළුවන් උපරිම බලය. එතකොට එයා ඒක දීලා එයා උපරිම බලය දීලා ඉන්නවා හැම්බත් වෙනවා. ඒතර එච්චරමයි ළමයි එයාට දෙන්න පුළුවන් උපරිම. එයා ගාව දෙන්න පුළුවන් තියෙන උපරිම බලය සීමාකාරී ඝර්ෂණ බලය. අපි කරන්නේ මෙයාට දෙන්න පුළුවන් උපරිම බලයට වඩා වැඩි බලයක් මේ පැත්තට දී ගන්නවා. එතකොට ළමයි මෙයා මෙහෙන් අදින උපරිමයෙන්ම ඊට වඩා වැඩි බලයක් මෙහෙට දුන්නට පස්සේ ඝර්ෂණ බලය පරාජය වෙලා පෙට්ටිය අපේ පැත්තට එනවා. අන්න ඒක තමයි ළමයි සීමාකාරී ඝර්ෂණ බලය කියන්නේ. ඝර්ෂණ බලයට දෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය තමයි ළමයි ඒ සීමාකාරී ඝර්ෂණ බලය. මේ ඝර්ෂණ බලය එකෙක් නම් එයා දෙන්න පුළුවන් උපරිම මේ වැරේ දාලා ගන්නවා. ඒක තමයි සීමාකාරී ඝර්ෂණ බලය. ඊට පස්සේ දැන් අපි සීමාකාරී ඝර්ෂණ බලයට වඩා වැඩි ඝර්ෂණ බලයක් මේ පැත්තෙන් දුනවා. එතකොට ළමයි පෙට්ටිය අපේ දිශට ඇදිලා එනවා. පෙට්ටිය අපේ දිශට ඇදිලා එනවා. ඒතර පෙට්ටිය ඇදිලා එනකොටත් තමයි පොළවත් එක්ක ඝර්ෂණ බලයක් තියෙනවා. නැත්නම් එක දිගට ඇද්ද පළියට තමයි මේ එන්නේ නෑනේ රූස් ගල් පෙට්ටිය එන්නේ ඝර්ෂණ බලයත් එක්ක. ඒක ළමයි ගතික ඝර්ෂණ බලය. ගතික ඝර්ෂණ බලය. චලනය වන වස්තුවයි පෘෂ්ඨය අතර පවතින චලනය වෙනකොට පවතින ඝර්ෂණය ගතික ඝර්ෂණය. ඔන්න ළමයි සීමාකාරී ඝර්ෂණය මොකද්ද? ස්ථිති ඝර්ෂණය මොකද්ද? ගතික ඝර්ෂණය මොකද්ද කියලා හොඳට තේරෙන්නේ නැති. චලනය වෙනකොට පවතින බලය ගතික ඝර්ෂණය. තමයි ගතික ඝර්ෂණය සීමාකාරී ඝර්ෂණයට වඩා පොඩ්ඩක් අඩුයි. ගතික ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලයට වඩා සුළු වශයෙන් අඩුයි. අයි සීමාකාරී ඝර්ෂණ බලය කියන්නේ ළමයි උපරිමම දීලානේ. ඊට පස්සෙත් ළමයි ඉතින් පවතින ඝර්ෂණ බලය කියන්නේ ගතික ඝර්ෂණ බලය. ඒතකොට ළමයි පෙට්ටියයි පොළොවේ අතර ඝර්ෂණ බලය තිබුණට අපේ පැත්තට එනවනේ. සීමාකාරී ඝර්ෂණ බලයට වඩා ගතික ඝර්ෂණ බලය අඩු වෙනවා. චලනය වන වස්තු දෙකක් අතර තියෙන ගතික ඝර්ෂණ බලය. සීමාකාරී ඝර්ෂණ බලය කියන්නේ දෙන්න පුළුවන් ඝර්ෂණ බලයට දෙන්න පුළුවන් උපරිම බලය. උපරිම බලයක් දුන්නට පස්සේ ළමයි එන්න බෑ. එනවනම් ඉතින් එතකොට මෙයා උපරිමය දීලා මෙයා ගතික ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලය වල ගතික ඝර්ෂණ බලය ටිකක් අඩුයි. ඒ කියන්නේ උපරිම ඝර්ෂණ බලය කියන්නේ ළමයි දෙන්න එයා නවත්තන් ඉන්න පුළුවන් උපරිම දීලානේ. දැන් මෙතන ගතික ඝර්ෂණය කියන්නේ චලනය වෙනවනේ. එතකොට චලනය වෙනකොට පවතින බලය ගතික ඝර්ෂණ බලය. අපි බලමු ළමයි සීමාකාරී ඝර්ෂණයට බලපාන සාධක. සීමාකාරී ඝර්ෂණ බලයට බලපාන සාධක. සීමාකාරී ඝර්ෂණ බලයට බලපාන සාධක. ළමයි ඝර්ෂණ බලයට පෘෂ්ඨයේ ස්වභාවය බලපානවා ළමයි. පෙට්ටියක් ගන්නවා. ඒක බිම තියෙනවා. පොළොවේ වැලි පොළොවක තියෙනවා. ඊට පස්සේ බිත්තියක් ඒ පොළොව අපි පෙට්ටියක් අරගෙන වැලි හොඳ බොරළු පොළොවක තියලා අදින්න ගන්නවා. ඊට පස්සේ ඒ පෙට්ටියම අරගෙන සිමෙන්ති පොළොවක තියලා අදින්න ගන්නවා. ඒ පෙට්ටියම අරගෙන ළමයි ටයිල් පොළොවක තියලා අදින්න ගන්නවා. ඒ පෙට්ටියම අරගෙන ළමයි වීදුරුවක තියලා අදින්න ගන්නවා. එතකොට ළමයි පෙට්ටිය එකයි තියපු පෘෂ්ඨ වෙනයි. එතකොට අපි යොදන්න ඕන බලය වෙනස් වෙනව නේද ළමයි? බොරළු පොළොවේ තියෙන එක ටිකක් අදින්න අමාරුයි. ඊට පස්සේ සිමෙන්තියේ තියපු මේ පෙට්ටිය ඊට බොරළු පොළොවට වඩා ටිකක් ලේසියි අපි. ටයිල් එකේ තියපු එක තව ලේසියි. ඊට පස්සේ වීදුරුවේ තියපු එක තව ලේසියි. අන්න ඒ වගේ ඝර්ෂණ බලයට ළමයි පෘෂ්ඨයේ ස්වභාවය බලපාන. පෘෂ්ඨයේ ස්වභාවය බලපාන. පෘෂ්ඨය රළු වීම වැඩි වුණොත් අපිට අදින්න අමාරුයි. ඒ කියන්නේ ඝර්ෂණ බලය වැඩි වෙලා තියෙනවා නේ. පෘෂ්ඨයේ රළු වීම වැඩි වුණොත් පෘෂ්ඨ ස්පර්ශ පෘෂ්ඨයේ වස්තුව අතර ඝර්ෂණ බලය වැඩි. ඒතර අපි යොදන් අපි ඒ බලයට වැඩියෙන් බලයක් අපි යොදලා තමයි අපි ඒ පෙට්ටිය තමන් වෙසට ගන්න ඕනේ. එහෙනම් පෘෂ්ඨයේ ස්වභාවය පෘෂ්ඨය රළු වුණොත් ළමයි ඝර්ෂණ බලය වැඩි වෙනවා. ඒ හින්දා ඝර්ෂණ බලයට පෘෂ්ඨයේ ස්වභාවය බලපානවා. ඒ කියන්නේ රළුද සිනිඳුද ඒක බලපානවා. ඊට පස්සේ ඝර්ෂණ බලයට බලපාන ළමයි පෘෂ්ඨයේ ස්වභාවය. ඒක තේරෙන්නේ නැතිනේ. පෘෂ්ඨයේ ස්වභාවය පෘෂ්ඨයේ ස්වභාවය බලපාන ඝර්ෂණ බලය. ඊට පස්සේ බලමු ළමයි මොකද පෘෂ්ඨයේ ස්පර්ශ පෘෂ්ඨවල වර්ගඵලය බලපානවද බලමු. ස්පර්ශ පෘෂ්ඨවල වර්ගඵලය ළමයි ඍජුකෝණාශ්‍රාකාර පෙට්ටියක් ගන්න හොඳ බර. ඒකේ ළමයි උඩ අතට හිටවලා අදින්න. ඊට පස්සේ
අර පළල වැඩි පැත්තට තියලා අදින්න. ඊට පස්සේ ඊට වඩා පළල අඩු පැත්තට තියලා අදින්න. පැති තුනක් තියෙනවා ළමයි. ත්‍රිකෝණාකාර පෙට්ටියක. හරිද? එතකොට ඒකේ ළමයි කොහොම ඇද්දත් යෙදෙන්න ඕන ඝර්ෂණ බලය එකම තමයි. දුන්නක් දාලා ඒක අපිට මැන ගන්න ඕන නම් ළමයි අපි පෙට්ටියට දුනු මේ කියන්නේ නිව්ටන් තුලාවක් තියලා හරි අදින්න ළමයි. නිව්ටන් තුලාවක් කියන පෙට්ටිය මෙහෙම තියලා මේ පැත්තට නිව්ටන් තුලාව සෙට් කරලා මෙතන පොක්කක් දාලා අදින්න ළමයි. එතකොට මෙතන ක්‍රියාත්මක වෙන බලය. ඊට පස්සේ පෙට්ටිය අනිත් පැත්තට තියලා ඒ නිව්ටන් තුලාවම දාලා අදින්න. ඒ පෘෂ්ඨයේ මැද ළමයි එකම පෘෂ්ඨයේ පෙට්ටිය පැත්ත වෙනස් පැති දාලා අදින්න. එතකොට මෙන්න මේ අදිනකොට මේ නිව්ටන් තුලාවේ කියවෙන පාඨාංකය එකම වෙනවා. කියවෙන පාඨාංකය එකම වෙනවා. ඒ කියන්නේ ළමයි එකම පෘෂ්ඨයේ මේ පෙට්ටියේ ස්පර්ශ වන පෘෂ්ඨ වර්ගඵලය ලොකුද පොඩිද මේ අඩුවෙන් ස්පර්ශ වෙනවද වැඩියෙන් ස්පර්ශ වෙනවද කියලා දෙයක් නැහැ. පවතින ඝර්ෂණ බලය එකයි. ඒ කියන්නේ පෘෂ්ඨයේ ස්වභාවය බලපාන්නේ නැහැ ළමයි. පෘෂ්ඨයේ ස්වභාවය පෘෂ්ඨයේ ස්වභාවය සමා වෙන්න පෘෂ්ඨයේ වර්ගඵලය ස්පර්ශ පෘෂ්ඨයේ වර්ගඵලය ස්පර්ශ පෘෂ්ඨයේ වර්ගඵලය ඝර්ෂණයට බල නොපායි. මේක බලපායි. පෘෂ්ඨයේ ස්වභාවය බලපානවා. ස්පර්ශ පෘෂ්ඨයේ වර්ගඵලය ඝර්ෂණ බලයට බලපාන්නේ නැහැ. අපිට ඒක පේනවා ළමයි. ත්‍රිකෝණාස්ත්‍රාකාර පෙට්ටියක් අරගෙන ඒකේ පැති තුන වෙනස්නේ. ඒ තුන එකම පෘෂ්ඨයට තියලා අදින්න බලන්න. ඒතර නිව්ටන් තුලාවේ පාට අපි අදිනකොට එකම බලයෙන් අදින්න ඕන ළමයි. හොඳේ. එතකොට මේ පාඨාංකය එකම අගයක් වෙනවා. එතකොට ළමයි ඒකෙන් කියවෙන්නේ පෘෂ්ඨයයි ස්පර්ශ වෙන පෘෂ්ඨයේ වර්ගඵලයයි කුමක් වුවත් එකම පාණ්ඩේ එකම උපකරණේ නම් ළමයි යෙදෙන ඝර්ෂණ බලය එක හා සමානයි. ඒ කියන්නේ එයාට ඝර්ෂණ බලය පෘෂ්ඨය ලොකු පොඩි වැඩි වුණා කියලා ඝර්ෂණ බලයට ඒක බලපාන්නේ නැහැ. ඊට පස්සේ බලමු ළමයි අභිලම්බ ප්‍රතික්‍රියාව. අභිලම්බ ප්‍රතික්‍රියාව කියන එක ළමයි දන්නවනේ. මෙන්න මේ පෙට්ටිය මේ මේසේ මේ පෙට්ටියේ ක්‍රියාත්මක වෙන බර එතනින්ම ක්‍රියාත්මක වෙනවා ළමයි මේසේ මතින් පෙට්ටිය මතද අභිලම්බ ප්‍රතික්‍රියාව. ඒතර බර සම්තුලනය වෙන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව. මේසේ මගින් පෙට්ටියට මෙහෙම අභිලම්බ ප්‍රතික්‍රියාවක් ක්‍රියාත්මක වෙනවා. එතකොට ළමයි අභිලම්බ ප්‍රතික්‍රියාව. එතකොට අතර මේ මෙහෙම තියෙන එක රූපයක් කොහොම ළමයි තව එකක් මේක උඩ ගැහුවම අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙනව නේද? මේ දෙකේ දෙන තැල්ම වැඩි වෙනකොට බර වැඩි වෙනකොට ක්‍රියාත්මක වෙන අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙනවා. ඒක තව මේ වගේ තුනක් උඩ ගැහුවම තව යෙදෙන අභිලම්බ ප්‍රතික්‍රියාව මෙහාට බර මෙහෙට අභිලම්බ ප්‍රතික්‍රියාව R1 R2 R1 R'. එතකොට මේ එන්න අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙනකොට ළමයි අපි මේ පැත්තෙන් යොදලා බලයක් යොදලා අදිනකොට කවුද අදින්න අමාරු ළමයි. මෙයා අදිනවට වඩා අමාරු වේද ළමයි මේ පෙට්ටි දෙකක් තියෙන එක අදින්න. ඊට වඩා අමාරු මේ පෙට්ටි තුනක් තියෙන එක අදින්න. ඒ කියන්නේ ළමයි අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙනකොට මෙයාගේ ඝර්ෂණ බලය වැඩි වෙනවා. ඒ කියන්නේ ළමයි මෙයා මේ පෙට්ටිය මගින් පෘෂ්ඨය මත යෙදෙන ඝර්ෂණ බලය මෙයා තැල්නවනේ ළමයි. ඒතකොට මෙයාට වඩා මෙයා තැල්නවා. මෙයාට වඩා මෙයාගේ තැල්ම වැඩි මේ සෙත් එක. එතකොට අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙනකොට ඝර්ෂණ බලය වැඩි වෙනවා. ඒ හින්දා ඝර්ෂණ බලය වැඩි වෙනවා. අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙනකොට ඝර්ෂණ බලය වැඩි වෙනවා. එතකොට ඝර්ෂණ බලය වැඩි වෙනකොට අදින්න අමාරු වෙනවා ළමයි. ඝර්ෂණ බලය වැඩි වෙනකොට අදින්න අමාරු වෙනවා. මෙයාට වඩා මෙයාගේ මතින් යෙදෙන ඝර්ෂණ බලය මේ පැත්තට වැඩි. අපි මේ පැත්තට අදිනකොට අදින්න අමාරුයි. මෙයාට වඩා මෙයා අදින්න අමාරුයි. මෙයාට වඩා මෙයා අදින්න අමාරුයි. මොකද අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි හින්දා ඝර්ෂණ බලය වැඩි කරලා. එතකොට ළමයි අපිට තේරෙනවා ඝර්ෂණ බලයට පෘෂ්ඨයේ ස්වභාවය බලපානවා. පෘෂ්ඨයේ ස්පර්ශ වර්ගඵලය බලපාන්නේ නැහැ. අභිලම්බ ප්‍රතික්‍රියාව බලපානවා. අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙනකොට ඝර්ෂණය
බලය වැඩි වෙනවා. ළමයි ඊට පස්සේ මාතෘකාවක් ඕනනම් ලියා ගන්න ඝර්ෂණ බලය අඩු වීම. කියන්නේ ඝර්ෂණ බලය අඩු කර ගන්නා ක්‍රම. ළමයි ඝර්ෂණ බලය අඩු කර ගන්න තමයි ළමයි ඔය වාහන වලට ඔයිල් දාන්නේ නේ. ඔයිල් දාන්නේ මේ ස්ටේෂර්. මේ කැරකෙන ස්ටේෂර් කියමු ළමයි. වීල් කියමු මේ වීල් දෙකක් අතර මේ හට ගන්නකොට මේකේ කැරකිලා රත් වෙනවනේ ළමයි. මේ රත් වීම අඩු කර ගන්න තමයි මේ අතරට ඔයිල් දාන්නේ. මේ තොර ලිහිසි තෙල් දාන්නේ. අන්න මේ ඔයිල් දාන්න. ඊට පස්සේ ළමයි ඝර්ෂණ පෘෂ්ඨවල බෙයාරින් කියලා දෙයක් තියෙනවා. ඒ බෙයාරින් කියන්නේ මෙහෙම. මෙන්න මේ වීල් දෙක අතරට ළමයි මෙන්න මේ වගේ බෝල දාන්න. එතකොට ළමයි මේ පෘෂ්ඨ දෙක කැරකෙනකොට ඒ පෘෂ්ඨ අතර ඝර්ෂණීය බලය අඩු කරන්න තමයි බෝල දාන්නේ. එතකොට ලිහිසි තෙල් දාන්න. ඊට පස්සේ පෘෂ්ඨ සුමට කරන්න ඕන ළමයි. පෘෂ්ඨ සුමට කරාම. එතකොට පෘෂ්ඨ සුමට කරන ළමයි අර ඝර්ෂණ බලය අඩු කරගන්න. අපි හිතමු මේ අපිට වාහනයකින් මෙහෙම බඩුවක් බාන්න ඕන නම් මේක හොඳ මේ සුමට ලෑල්ලක් වෙන්න ඕනේ. රළු ලෑල්ලක් තිබ්බම මේක එන්නේ නැහැ ඉස්සර මෙහාට. හොඳ සුමට ලෑල්ලක් තිබ්බොත් මේක ඉක්මනට මෙහාට එනවා. කියන්නේ ඝර්ෂණ බලය අඩු වෙන තමයි ඉක්මනට පල්ලෙහාට එන්නේ. එතකොට පෘෂ්ඨය සුමට කරන්න ඕන, ලිහිසි තෙල් යොදා ගන්න ඕන, බෙයාරින් යොදා ගැනීම අන්න ඒ ටික කරාම තමයි ඝර්ෂණ බලය අඩු වෙනවා. ඊට පස්සේ ඝර්ෂණ බලයේ භාවිත. ළමයි ඝර්ෂණ බලයෙන් තමයි අපි මෙහම පොළොවෙන් ඇවිදින්නේ. නැත්තම් ළමයි අපිට ඇවිදින්න වෙන්නේ නැහැ, ලිස්සල යන්න වෙන්නේ. ලිස්සල වැටෙනවා. පොළොවයි පාදය අතරයි ඝර්ෂණ බලයක් හිට ගන්න තමයි අපි ඇවිදින්නේ. අපි අපිට අක්කා ගන්න වතුර වැදෙන ගමන් අපි ලිස්සල යන්නේ නැහැ. ඒතර ඝර්ෂණ බලය අඩු වෙන හින්දා. ඝර්ෂණ බලයේ අක්කා අපේ පාද අතරයි පොළොව අතරයි පවතින ඝර්ෂණ බලය අඩු වෙනවා වතුර ස්පර්ශ වුණාම. ඒක ළමයි ඔයිල් තියෙන තැනක ලිස්සුවම වැටෙන්නේ. ඒතර පොළොව අතරයි ඝර්ෂණ බලය අඩු වෙන්නේ. ඝර්ෂණ බලයෙන් තමයි ළමයි අපි ඇවිදින්නේ. ඊට පස්සේ ළමයි වාහනවල ටයර් ගෙවුනම ළමයි ලිස්සන්නේ අර එක දන ලිස්සන්නේ ඝර්ෂණ බලය අඩු නිසා. වාහනවල ටයර් වල කට්ට දාන්න ළමයි ඝර්ෂණ බලය වැඩි කරගන්න. කට්ට විදිහට හදන්නේ ඝර්ෂණ බලය වැඩි කරගන්න. ඕන පොළොව කාගෙන කඩාගෙන යන්න පුළුවන් වෙන්න තමයි හදන්නේ. එතකොට රෝදවල කට්ට දාන්නේ ඝර්ෂණ බලය වැඩි කරගන්න. ඝර්ෂණ බලයේ ප්‍රයෝජන වාහන වලට ඝර්ෂණ බලය ඕන නැත්නම් යන්න බෑ ළමයි. ඔය බ්‍රේක් ගහන්නෙත් ළමයි ඝර්ෂණ බලයෙන් හින්දානේ. අය බයිසිකල් එක බලන්න රෝදේ බ්‍රේක් ගහනකොට රෝදේ කට්ට දෙකක් ඇවිල්ලා හිර වෙනවනේ. එතකොට ළමයි රෝදේ යන්නේක නවතිනවා. ඒ හින්දා තමයි ඝර්ෂණ බලයෙන් තමයි ඒක නවත්තන්නේ. ඝර්ෂණ බලයේ ප්‍රයෝජන ළමයි ඔන්න ඕන. එතකොට මේ පාඩමේ දෙයක් නැහැ. මොකද්ද? ඝර්ෂණයේ සීමාකාරී ඝර්ෂණ බලය, ස්ථිර ඝර්ෂණ බලය, ගතික ඝර්ෂණ බලය යන තුන ගැන අවබෝධය තියෙන්න ඕන. ඝර්ෂණ බලයට බලපාන සාධක මොනවද? අභිලම් ප්‍රතික්‍රියාව, ඊට පස්සේ පෘෂ්ඨයේ ස්වභාවය විතරයි ඝර්ෂණ බලයට බලපාන්නේ. ඒ දෙක විතරයි ඝර්ෂණ බලයට බලපාන්නේ. ඒතකොට ඒ ටික දන්නවා නම් මේ පාඩම කොට. අපි බලමු. හරි අපි මෙතනින් නවත්තමු. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනවා නැවත පාඩමකින්. ළමයි මේ මම මේ ඉක්මනට කරන්නේ මේ පාඩම් ඉක්මනට ටක් ගාලා කරගන්න පුළුවන් හින්දා. මේකට සති ගණන් ආස්ති කරන්න එපා. හරි අපි වෙන පාඩමකින් ඊළඟට පටන් ගමු.